පස්වන චාල්ස් යුදරෝම අධිරාජ්‍යයා සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලා සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දීලා ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍යයක් දක්වා යන්න ඕන ගමනේ සෑහෙන කාර්යභාරයක් ඉටු කරලා තාපසාරාමයක් තුල Tamanගේ අවසාන හුස්ම හෙළනවා. මොහු ඉස්පාඤ්ඤ රජු විදිහට හිටියා නම් මොහුට පාලනය කරන්න තියෙන ඉස්පාඤ්ඤ විතරයි. මොහුට වගකීමක් කියලා තියෙන ඉස්පාඤ්ඤය හා සම්බන්ධව විතරයි. හැබැයි ශුද්ධරෝම අධිරාජ්‍යය බවට පත් වුණාට පස්සේ මුළු කතෝලික ලෝකයම හා සම්බන්ධ මොහුට වගකීමක් තියෙනවා. මොහු නෙදර්ලන්ත ජාතිකයෙක්. පිය පාර්ශවයෙන් ගත්තොත් නෙදර්ලන්ත ජාතිකයෙක්. මොහු රජ වෙන්නේ කොහෙද? ඉස්පාඤ්ඤේ. අන්න එතන අභියෝගයක් තියෙනවා. අයිබෝවන් ඉස්පාඤ්ඤය කියන රට හැදුනේ කොහොමද? එහෙම නැත්නම් ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය වුණේ කොහොමද? අපි කතා කරන්න යන්නේ ඒ කියන මාතෘකාව. මේක ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් මම දීලා තිබුණා එංගලන්ත ජාතික රාජ්‍ය නිර්මාණය වීම පිළිබඳව. එංගලන්ත ජාතික රාජ්‍ය නිර්මාණය වීම පිළිබඳව මාතෘකාවට ඉස්සෙල්ලා ජාතික රාජ්‍යය මොකක්ද? ජාතික රාජ්‍යයක් කියන්නේ මොකක්ද? කියන එක පිළිබඳව මම වීඩියෝ එකක් දීලා තිබුණා. ඉතින් එංගලන්ත ජාතික රාජ්‍ය ගැන කතා කරද්දී මම මුලින්ම කිව්වේ කවුරු හරි කෙනෙක් ජාතික රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියන වීඩියෝ එක බලලා නැත්නම් කරුණාකරලා ඉස්සලා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍ය පිළිබඳව කතා කරද්දීත් මට මුලින්ම කියන්න තියෙන්නේ ජාතික රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව මම මුලින්ම දුන්නු වීඩියෝ එක ඔබ තාමත් බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා පමණක් මේ වීඩියෝ එක බලන්න. එහෙම නැති වුණොත් ජාතික රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා මේ ක්‍රියාවලිය තේරුම් යන එකක් නැහැ. හරි. ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය වීම. යුරෝපය නූතන යුගයට යද්දී යුරෝපය තුල නිර්මාණය වුණු ජාතික රාජ්‍ය අතරින් එක ජාතික රාජ්‍යයක් ඉස්පාඤ්ඤය. අයිබීරියන් අර්ධද්වීපය තුල තියෙන රටක් ඉස්පාඤ්ඤය කියලා කියන්නේ. මුල්ම කාලෙදී ඉස්පාඤ්ඤ භූමිය තුල ඉස්පාඤ්ඤයට අයිති භූමිය තුල හිස්පැනියා කියලා ජනවර්ගයක් ජීවත් වුණා. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවස 9 වෙනි සියවස විතර වගේ වෙද්දී මේ ප්‍රදේශවලට එනවා මුස්ලිම්වරු. මුස්ලිම්වරු ඇවිල්ලා ඒගොල්ලෝ ඒ ප්‍රදේශ තුල ඉස්පාඤ්ඤයට අයිති ඒ ආසන්න ප්‍රදේශවල මුස්ලිම්වරු තමන්ගේ බලය ව්‍යාප්ත කර ගන්නවා. හැබැයි වැඩි කාලයක් මුස්ලිම්වරුන්ට ඒ ප්‍රදේශ තුල රැඳෙන්න වෙන්නේ නැහැ. යලි දිනා ගැනීම කියලා ව්‍යාපාරය පටන් අරගෙන ඒ යලි දිනා ගැනීම තුළින් මුස්ලිම්වරුන්ව පළවා හැරලා මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍ය පරාජය කරන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් මුස්ලිම්වරුන්ව අයිබීරියන් අර්ධද්වීප ප්‍රදේශවලින් පළවා හැරන කාල සීමාවෙද්දී ඒගොල්ලන් මේ ප්‍රදේශවලින් එනවලා දාද්දී ඒ වැඩ ටික අවසන් වෙද්දී අයිබීරියන් අර්ධද්වීපය ප්‍රධාන කොටස් 5කට කැඩිලා වෙන් වෙලා තිබුණා. අපි මේ කතා කරන කාල සීමාවෙද්දී අයිබීරියන් අර්ධද්වීපයේ කිසිම රටක් ඇත්තේ නැහැ. ප්‍රධාන කොටස් 5කට බෙදිලා වෙන් වෙලා තිබුණා. විවිධ කට්ටියේ ප්‍රදේශවල පාලනය කළා. උදාහරණ විදිහට ෆර්ඩිනන්ඩ් යටතේ පාලනය වුණා ඇරගන් ප්‍රදේශය. ඇරගන්. ඒ වගේම ඉසබෙලා රජින යටතේ ඉසබෙලා රජින විසින් පාලනය කළ කැස්ටීලය. මේ ඔක්කොම අයිබීරියන් අර්ධද්වීපීය ප්‍රදේශවල අයිබීරියන් අර්ධද්වීපයේ තියෙන ප්‍රදේශ. ග්‍රැනඩා ප්‍රදේශයේ මුස්ලිම්වරු පාලනය කළා. මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍ය යටතේ තිබුණේ ග්‍රැනඩාව. ඒ වගේම තවත් ස්වාධීන ප්‍රදේශ දෙකක් තිබුණා. එකක් හවාරේ අනිත් එක පෘතුගාලය. මෙන්න මේ කියන ප්‍රදේශ දෙක ස්වාධීනවත් තිබුණා. හවාරේ වගේම පෘතුගාලය ස්වාධීනව තිබුණා. ස්වාධීන පාලකයෝ යටතේ. එතකොට ඔක්කොම ප්‍රදේශ පහයි මොනවද? ඇරගන් ප්‍රදේශයේ කැස්ටීලිය ග්‍රැනඩා ස්වාධීන ප්‍රදේශ දෙකක්. ඇරගන් ප්‍රදේශයේ ෆර්ඩිනන්ඩ් යටතේ පාලනය වෙනවා. කැස්ටීලිය ඉසබෙලා රජින යටතේ පාලනය වෙනවා. ග්‍රැනඩා ප්‍රදේශයේ මුස්ලිම්වරු විසින් පාලනය කරනවා.
මේ ප්‍රදේශයේ ස්වාධීනව පාලනය වෙනවා. පෘතුගාලය ස්වාධීනව පාලනය වෙනවා. ඔක්කොම ප්‍රදේශ 5ක් තිබුණා. මේ ප්‍රදේශ 5 එකතු වීම තුළින් තමයි ස්පාඤ්ඤ නිර්මාණය වෙන්නේ. හැබැයි මේ ප්‍රදේශ 5ේම ආධිපත්‍ය මුල් කාලීනව ස්පාඤ්ඤ සතු වුණාට ඒගොල්ලෝ මේ හැම ප්‍රදේශයකම බලය ව්‍යාප්ත කරගත්තට අපි වර්තමානයේ දකින ස්පාඤ්ඤ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රදේශ නෙමෙයි. අපි කිව්වා ජාතික රාජ්‍යයන් ස්වභාවික දේශ සීමාවක් තියෙන්න ඕන. මේ ඔක්කොම ප්‍රදේශ අල්ලගත්තට ගොඩාක් ප්‍රදේශ අල්ලගත්තට ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය වෙද්දී එයා අහපව් පාරක් ස්වභාවික දේශ සීමා වලින් එහාට ගිහිලා තිබුණු ප්‍රදේශ අත්හැරලා එයා ස්වභාවික දේශ සීමා වලට එනවා. ඒත් අපි මේ ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය ගැන කතා කරගෙන යද්දී ලොකු ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වුණු ස්පාඤ්ඤයක් ගැන කතා කරනවා. නමුත් ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය පිළිබඳව කතා කරලා අවසන් වෙද්දී වර්තමානයේ අපි දකින ස්පාඤ්ඤ කියන ස්වභාවික සීමාව දක්වා ස්පාඤ්ඤ පැමිණුණු විදිහ අපි කතා කරනවා. මොකද ස්වභාවික දේශ සීමාවක් තියෙන්න ඕන, නිශ්චිත ස්වභාවික දේශ සීමාවක් තියෙන්න ඕන ජාතික රාජ්‍යයකට. ඉතින් මේ ප්‍රදේශවල එකතු වීම තුළින් ස්පාඤ්ඤ නිර්මාණය වෙනවා. මේ ප්‍රදේශයකට එකතු කරලා ස්පාඤ්ඤයක් නිර්මාණය කරන්න මුලින්ම කටයුතු කරන්නේ රාජකීය දෙපළක් විසින්. එක්කෙනෙක් ෆර්ඩිනන්ඩ්, අනිත් කෙනා ඉසබෙලා. ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය යුවළගේ මැදිහත් වීම ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය වීමේ පළවෙනිම අවස්ථාව. මේ දෙන්නගේ විවාහ වීමත් එක්ක අරගන් ප්‍රදේශයයි කැස්ටීලියයි කියන ප්‍රදේශ දෙක ඒකාබද්ධ වෙනවා. දෙදෙනාගේ විවාහ වීමත් එක්ක. ඒ වගේම ග්‍රැනඩා ප්‍රදේශයේ මුස්ලිම් වරුන්ව එළවලා දාන්නත් පුළුවන් වෙනවා. හවාරේ ප්‍රදේශයත් අල්ලගන්න පුළුවන් වෙනවා. මේ දෙන්නගේ යුද්ධ උපක්‍රම හින්දා මේ දෙන්නගේ අවසාන කාල සීමාව වෙද්දී ස්වාධීනව තිබුණේ එක ප්‍රදේශයක් විතරයි. ඒ තමයි පෘතුගාලය. පෘතුගාලයේ ඇරෙන්න අයිබීරියන් අර්ධද්වීපයේ තිබුණු සියලුම ප්‍රදේශ මේගොල්ලන්ට යටත් කරගන්න පුළුවන් වෙනවා මේගොල්ලන්ගේ කාල සීමාව අවසන් වෙද්දී. ඒ වගේම මේ දෙන්නගේ ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය යුවළගේ උත්සාහය මත මේ කියන සීමාවෙන් එහාට ගිහිල්ලා මේගොල්ලෝ පහර දීම් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉතාලි භූමියට අයිති වෙලා තියෙන වර්තමානයේ නේපල්, සිසිලි, සාඩිනියා වගේ ප්‍රදේශත් යටත් කරගන්න පුළුවන් වෙන සෑහෙන ප්‍රදේශයක මේගොල්ලන්ගේ බලය ව්‍යාප්ත කරගන්නවා. ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය වීමේ පළවෙනිම ප්‍රබල අවස්ථාව තමයි ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය යුවළගේ කාල සීමාව. දැවැන්ත ගමනක් ස්පාඤ්ඤ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙනවා මේ දෙන්නට. ඒ වගේම මේ දෙන්න විවාහ සම්බන්ධතාවත් යොදා ගන්නවා ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය කරන්න සහ ශක්තිමත් කරගන්න. මේ දෙන්නගේ විවාහ සම්බන්ධතා අතර හරි වැදගත් එක විවාහ සම්බන්ධතාවය මේ දෙන්න හිටපු දුව ජුවානා කුමරිය. ජුවානා කුමරිය නෙදර්ලන්තයේ පිලිප්ට විවාහ කරලා දෙනවා. මොකද ඒ තුලින් බලාපොරොත්තු වුණේ නෙදර්ලන්තයේ පිලිප් කියන්නේ ශුද්ධ රෝම අධිරාජ්‍යයේ දරුවා මැක්සිමිලියම්ගේ. ඒතර ඒ සම්බන්ධතාවයත් එක්ක පිලිප් සහ ජුවානා කුමරිය මේ දෙන්නගේ දරුවට එහෙම නැත්නම් ෆර්ඩිනන්ඩ් ඉසබෙලාගේ මුණුබුරාට සෑහෙන ප්‍රදේශයක් අයිති කරගන්න පුළුවන්. අපි වෙන මේ ඥාති සම්බන්ධතා ටික අපව අධ්‍යයනය කරගමු. මේ විදිහට කුමාරි විවාහ සම්බන්ධතාවය නෙදර්ලන්තයේ සමග සිදු කරලා දෙනවා. තමන්ගේ දුව ජුවානා කුමරිය පිලිප් කුමරට විවාහ කරලා දෙනවා. ඒකේ නරකක් වුණේ නැහැ. මොකද ඒ නිසා ලැබුණු දරුවා පිලිප් චාල්ස්. ඒ චාල්ස් කුමාරයා පළවෙනි චාල්ස් රජ වෙන්නේ පසුකාලීනව පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා කියලා ශුද්ධ රෝම අධිරාජ්‍ය තනතුරටත් පත් වෙනවා. ඒ වගේම තමන්ගේ දුව අරගන්නේ කැතරින් කුමරිය එංගලන්තයේ ආතර් කුමාරයාට විවාහ කරලා දෙනවා. ආතර් කුමාරයා මිය ගියාට පස්සේ නැවත ආතර් කුමාරයාගේ සහෝදරයා අටවන හෙන්රි රජතුමාට විවාහ කරලා දෙනවා. ඉතින් ඔය අරගන්නේ කැතරින් කුමරිය ආතර් කුමරුට සහ අටවන හෙන්රි රජතුමාට සිදු වුණු විවාහ පිළිබඳව එංගලන්ත ජාතික රාජ්‍ය පිළිබඳව අධ්‍යයනය කරද්දී මම ඊට ඉස්සෙල්ලා සාකච්ඡා කළා. අන්තිමේදී අටවන හෙන්රි රජතුමාට අරගන්නේ කැතරින් කුමරිය විවාහ දික්කසාද කරගන්න අවශ්‍ය වෙලා රෙපරමාදු පාර්ලිමේන්තුවක් ඇඳෙව්වායි කියලත් ඒ වෙලේ කතා කළා. කොහොම හරි ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා රාජකීය යුවළ තමන්ගේ ශක්තිය වැඩි කරගන්න ස්පාඤ්ඤ ශක්තිමත් කරගන්න මේ ජාතික රාජ්‍යයක් දක්වා යන ගමනේදී විවාහ සම්බන්ධතා පාවිච්චි කරලා තියෙනවා.
ජුවානා කුමරිය සහ ඇරගන්නි කැතරින් කියන කුමාරිකාවන් දෙදෙනා රජවරුන්ට විවාහ කරලා දීලා ඉවරලා ශක්තිමත් විවාහ සම්බන්ධතා ජාලය පවත්වාගෙන ගියා. ඒ වගේම තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළා. පොලිසිය ප්‍රතිසංවිධානය කළා. ශක්තිමත් හමුදාවන් නිර්මාණය කරගත්තා. ඒ වගේම රදළවරුන්ගේ බලය මර්ධනය කරන්න යොදාගත් උපක්‍රමය අපි කිව්වා ජාතික රාජ්‍යයක් නිර්මාණය වෙනවා නම් රදළවරුන්ගේ බලය බිඳ වැටෙන්න ඕන. රදළවරු ශක්තිමත් වෙන්න බෑ. රදළවරු ශක්තිමත් උනේ කෝටේ සභාව හරහා. කෝටේ සභාව කැඳවනවා කෝටේ සභාවට රදළවරු වෙනවා. රදළවරු තමන්ගේ බලය වැඩි කරගන්න භාවිතා කළේ කෝටේ සභාව. ඒ හින්දා මේ රාජකීය යුවල කෝටේ සභාව කැඳවන එක හැකි තරම් සීමා කරනවා. කාසි අච්චු ගැසීමේ අයිතිය මුලින් නම් රදළවරුන්ටත් තිබුණා. ඒ ඔක්කොම අහෝසි කරලා කාසි අච්චු ගැසීමේ අයිතිය රජුට පමණක් පවරා ගන්නවා. බදු අය කරන්න තිබුණු අයිතිය රජුට පමණක් පවරා ගන්නවා. ඒ වගේම දේශ ගවේෂණය කරනවා. ක්‍රිස්ටෝපර් කොලම්බස් යටතේ බටහිරට යාත්‍රා කරලා ඉන්දියාවට එන්න උත්සාහ කරපු ප්‍රතිඵලයක් විදිහට බටහිර ඉන්දිය දූපත්වලට නව ලෝකයකට ගොඩ බහින්න පුළුවන් වෙනවා. අපි මේ ඉස්සෙල්ලා දේශ ගවේෂණය පිළිබඳව මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දුන්නා. එතනදී මේ ගැන සම්පූර්ණ විස්තර කිරීමක් තිබුණා. ක්‍රිස්ටෝපර් කොලම්බස් බහාමාස් දූපත්වලට ගොඩ බහිනවා. ඒ වගේම ෆර්ඩිනන්ඩ් මැගලන් ලෝකෙ වටේ යාත්‍රා කරනවා. ඇමරිකානු ප්‍රදේශ සෑහෙන ප්‍රමාණයක් ගවේෂණය කරගන්න ඇමරිකාවේ තිබුණු සෑහෙන සම්පත් ප්‍රමාණයක් ධනයක් ඉස්පාඤ්ඤයට ගෙනා ගන්න පුළුවන් වෙනවා මේ දේශ ගවේෂණ කටයුතුත් එක්ක. එහෙනම් ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍යයක් දක්වා යන ගමනේදී මුලින්ම වැඩි බරක් යොදවලා ඒ ගමන ආරම්භ කරන රාජකීය දෙපළ තමයි ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය දෙපළ. ඊගාවට මේ දෙපළ විසින් ආරම්භ කරපු මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන ගිය සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට මැදි වුණු ඊළඟ චරිතය. ලොකු ප්‍රශ්න ප්‍රමාණයකට මැදි වුණු චරිතයක්. ඒ තමයි මේ දෙන්නගේ මුණුබුරා. මේ දෙන්නගේ මුණුබුරා මම මීට ඉස්සෙල්ලා කිව්වා ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය යුවලගේ මේ රාජකීය දෙපළගේ දුව ජුවානා විවාහ වුණේ පිලිප් එක්ක. ඒ නිසා ලැබුණු දරුවා පස්වෙනි චාල්ස් කියලා. මේ සටහන තුලින් බලන්න පුළුවන් මේ ඥාති සම්බන්ධතා ටික ෆර්ඩිනන්ඩ් ඉසබෙලා දුව ජුවානා මේ නෙදර්ලන්තේ මැක්සිමිලියම් ඒ වගේම බර්ගන්ඩියේ මේරි දෙදෙනාගේ විවාහයෙන් පිලිප් ඒ නිසා ලැබුණු දරුවා පළවෙනි චාල්ස්. පළවෙනි චාල්ස් වුණාට පසු කාලීනව පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා බවට පත් වෙනවා. මොකද මැක්සිමිලියම් කියන්නේ ශුද්ධ රෝම අධිරාජ්‍යයක්. ඒ ඔස්සේ පළවෙනි චාල්ස් කුමාරයාට පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා බවට පත් වෙන්න පසු කාලීනව පුළුවන්කමක් ලැබෙනවා. කොහොම හරි මොහුගේ කාලේ ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍ය නිර්මාණය වීමේ ඉතිරි පියවර තබනවා. නමුත් මොහුට සෑහෙන අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මොනවද? එකක්, මොහු නෙදර්ලන්ත ජාතිකයෙක්. පිය පාර්ශවයෙන් ගත්තොත් නෙදර්ලන්ත ජාතිකයෙක්. මොහු රජ වෙන්නේ කොහෙද? ඉස්පාඤ්ඤේ. අන්න එතන අභියෝගයක් තියෙනවා. ඒ වගේම මොහු ශුද්ධ රෝම අධිරාජ්‍යයා වෙනවා. ශුද්ධ රෝම අධිරාජ්‍යයා වීම කියන්නේ ලොකු වගකීමක්. එතන තව ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ වගේම වෙනත් විදේශීය යුද්ධ වලට මැදි වෙන්න සිදු වෙනවා. වියදම් කරන්න වෙන්නේ ඉස්පාඤ්ඤ ධනය. එතනත් ප්‍රශ්නයක්. ඒ වගේම මොහු ශුද්ධ රෝම අධිරාජ්‍යයා වීම නිසා රෙපරමාදුව මර්ධනය කරන්න සිද්ධ වෙනවා. රෙපරමාදුව මර්ධනය කිරීම තුලිනුත් මෙයාට ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න සිදු වෙනවා. රෙපරමාදුව මර්ධනය කිරීම මොකද්ද මේ කාරණය කියන එක අපි දීර්ඝව සාකච්ඡා කරනවා. 30 අවුරුදු යුද්ධය කියන කාරණය ආගමික ප්‍රතිසංස්කරණ 30 අවුරුදු යුද්ධය කියන මාතෘකාව සාකච්ඡා කරද්දී මෙයාට මුහුණ දෙන්න තිබුණු එක අභියෝගයක්. මෙයා විදේශිකයෙක්. විදේශිකයෙක් කිව්වේ තාත්තගේ පැත්තෙන් අරගත්තොත් පිලිප් ඒ කියන්නේ නෙදර්ලන්තයට සම්බන්ධයි. නෙදර්ලන්ත සම්භවයක් තියෙන්නේ පිය පාර්ශවයෙන්. ඒ හින්දා ඉස්පාඤ්ඤ රජ වෙද්දී එතන ගැටලුවක් තියෙනවා. මේ අභියෝගය මර්ධනය කරන්න පළවෙනි චාල්ස් එහෙම නැත්නම් පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා පෘතුගාලෙන් විවාහ කරගන්නා ඉසබෙලා කුමරිය. ඉසබෙලා කුමරිය විවාහ කරගෙන ඒ නිසා ලැබෙන දරුවා ඉස්පාඤ්ඤ දරුවෙක් විදියට හදා ගන්නවා. ඒ නිසා ලැබෙන දරුවා තමයි දෙවන පිලිප්. පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා
විවාහ කරගන්නවා පෘතුගාල කුමාරිකාව කවුද? ඉසබෙලා. ඉසබෙලා කුමාරිකා විවාහ කරගෙන ලැබෙන දරුවා ඒ කිව්වේ දෙවෙනි පිලිප්. දෙවෙනි පිලිප් හදාගන්නේ ස්පාඤ්ඤ කුමාරයෙක් විදිහට. ඉතින් මේ දේ කළේ තමන් විදේශිකයෙක් කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන හින්දා ඒ අභියෝගයේ ජයග්‍රහණය කරන්න ඕන හින්දා. ඒ වගේම ශුද්ධ රෝම අධිරාජ්‍යයා වීම තවත් එක අභියෝගයක් වුණා. ශුද්ධ රෝම අධිරාජ්‍යයා වීම. ඒක කොහොමද අභියෝගයක් වෙන්නේ? මොහු ඉස්පාඤ්ඤ රජු විදිහට හිටියා නම් මොහුට පාලනය කරන්න තියෙන ඉස්පාඤ්ඤ විතරයි. මොහුට වගකීමක් කියලා තියෙන ඉස්පාඤ්ඤ හා සම්බන්ධව විතරයි. හැබැයි ශුද්ධ රෝම අධිරාජ්‍යයා බවට පත් වුණාට පස්සේ මුළු කතෝලික ලෝකයම හා සම්බන්ධ මොහුට වගකීමක් තියෙනවා. කතෝලික ලෝකයේ කොතනක ප්‍රශ්නයක් වුණත් කතෝලිකයන්ව ආරක්ෂා කිරීමේ වගකීම මොහුට පැවරෙනවා. හැබැයි ඉස්පාඤ්ඤ රජු විදියට හිටියා නම් එච්චර වගකීමක් ඇත්තේ නැහැ. කතෝලික ආරක්ෂා කරන්න ගිහිල්ලා කතෝලික සභාව ආරක්ෂා කරන්න ගිහිල්ලා මොන යුද්ධ කරන්න ගියත් මොහුට ඒක නතර කරන්න බෑ. එහෙම යුද්ධ කරන්න බෑයි කියලා අයින් වෙන්න බෑ. මොකද මොහු තමයි කතෝලික ලෝකේ ගිහි නායකයා. ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙනවා. කොහෙන්ද මුදල් වියදම් කරන්නේ? ඉස්පාඤ්ඤ භාණ්ඩාගාරේ. ඉස්පාඤ්ඤ මිනිස්සු එකට කැමති නැහැ. කොටිම කිව්වොත් පළවෙනි චාල්ස් රජු පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා විදිහට පත්වෙන එකට ඉස්පාඤ්ඤ මිනිස්සුන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙනවා. පළවෙනි චාල්ස් රජතුමා ශුද්ධ රෝම අධිරාජ්‍යයා බවට පත්වීමේ මෞලි මංගල්‍යයට සහභාගී වෙන්න ජර්මන් ප්‍රදේශවලට යනවා. පළවෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා වෙද්දී පස්වෙනි චාල්ස් බවට පත් වෙන්නේ. මේ මෞලි මංගල්‍යයට ගියපු වෙලාවේ ඉස්පාඤ්ඤ මිනිස්සු මොහුට විරුද්ධව කැරලි ගහනවා. පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා බවට පත් වෙලා ඉස්පාඤ්ඤයට ඇවිල්ලා ඒ කැරලි ඔක්කොම ටික මර්ධනය කරනවා. නමුත් එතනින් එහාට කිසිම දවසක පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයා ඉස්පාඤ්ඤයෙන් එහාට යන්නේ නැහැ. ඉස්පාඤ්ඤයෙන් පිටට ගියේ නැහැ. ඒ තරම් ප්‍රශ්න තොගයකට මොහු ශුද්ධ රෝම අධිරාජ්‍යයා වීම නිසා ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. මොකද ඉස්පාඤ්ඤයට නැති බරක් තමයි කරගහන සිද්ධ වුණේ මොහු හින්දා. ඒක අභියෝගයක් වුණා. ඒ වගේම රෙපරමාදුව මර්ධනය කරන්න යෑම මතත් ලොකු අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වෙද්දී ආගමික යුද්ධ ආරම්භ වෙලා තිබුණා. ආගමික යුද්ධ තැන් තැන්වල සිදු වෙනවා. රෙපරමාදුව මර්ධනය කිරීම. කතෝලික සහ රෙපරමාදු භක්තිකයන් අතර ගැටුම් සිදු වෙනවා. කතෝලික ලෝකයේ නායකයා නිසා අනිවාර්යයෙන් මොහුට යුද්ධවල සම්බන්ධ වෙන්න සිදු වෙනවා. මොහු කතෝලික ලෝකයේ නායකයා නිසා මොහු යුද්ධ කරන්නේ කතෝලිකයන්ගේ පැත්තෙන්. හැබැයි නෙදර්ලන්තයේ කියන්නේ රෙපරමාදු. මොහු හැදුනේ වැඩුනේ නෙදර්ලන්තය තුල. නෙදර්ලන්තය තුල හැදුණු වැඩුණු රෙපරමාදු රටක් තුල හැදුණු වැඩුණු පළවෙනි චාල්ස් පසුකාලීන කතෝලික ගිහි නායකයා බවට පත් වෙලා රෙපරමාදුව මර්ධනය කරන්න යනවා. අන්තිමේදී තමන් හැදුණු වැඩුණු රටේ මිනිස්සු පවා තමන්ට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. නෙදර්ලන්තයේ පවා මොහුට විරුද්ධ වෙනවා. ඇයි මොහු හැදුණු වැඩුණු රටට විරුද්ධව සටන් කරන්නේ? ඔවුන්ගේ ආගමට විරුද්ධව සටන් කරන්නේ. අන්න එහෙම රෙපරමාදුව මර්ධනය කිරීම නිසා සෑහෙන ප්‍රශ්න තොගයකට මැදි වෙන්න මොහුට සිද්ධ වෙනවා. ඒ වගේම වෙනත් විදේශීය යුද්ධවලට මැදිහත් වීමත් ඒවා ජයග්‍රහණය කරන්න විවිධ දේවල් කරන්න සිදුවීමත් විදේශීය යුද්ධ. මෙන්න මේ කියන කාරණයත් පළවෙනි චාල්ස් ශුද්ධ රෝම පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයට මුහුණ දෙන්න සිදු වුණු එක අභියෝගයක්. මොහු යුද්ධ කරලා විවිධ ප්‍රදේශ අල්ලගන්නවා. ඒ වගේම දේශ ගවේෂණය කරලා විවිධ ප්‍රදේශ Tamanට අරගන්නවා. උදාහරණයක් විදිහට මෙක්සිකෝ ප්‍රදේශය, ඒ වගේම ගෞතමාලා ප්‍රදේශය, නිකරගුවා, හොන්ඩුරාසා කියන ප්‍රදේශ, මායා ශිෂ්ටාචාරය, පීරු දේශය, මේ වගේම සෑහෙන ප්‍රදේශයක් මොහු පස්වෙනි චාල්ස් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ කාල සීමාවේදී ඉස්පාඤ්ඤයට අයිති වෙලා තිබුණේ. ඒවෙන් සෑහෙන ධනයක් ආවා. හැබැයි ඒ කොච්චර ධනයක් ආවත් ඒ ප්‍රදේශ අල්ලගෙන කොච්චර දේවල් ප්‍රමාණයක් අරගත්තත් ඒව වැඩක් උනේ නෑ. මොකද දිගින් දිගට විදේශීය යුද්ධවලට සම්බන්ධ වීම, යුද්ධ කිරීම නිසා ඒ ධනෙ විනාශ වෙලා ගියා. නෙදර්ලන්තය තුල ඒ නෙදර්ලන්ත භූමිය තුල ආර්ථිකය සකස් වුණු ප්‍රධාන ක්‍රමය වුණේ වෙළඳාම.
නෙදර්ලන්තයෙන් සෑහෙන ධනයක් ගලාගෙන ආවා ස්පාඤ්ඤයට. දැන් නෙදර්ලන්තයේ වෙනදාම තුලින් අය කරන සෑහෙන බදු මුදලක් ස්පාඤ්ඤ භාණ්ඩාගාරයේ පුරවන දායක වෙනවා. හැබැයි ඒක වුණත් වැඩක් වුණේ නැහැ. හේතුව යුද්ධ මාලාවකට පැටලලා හිටපු එක. දැන් හිතනා වෙන්න පුළුවන් නෙදර්ලන්තයෙන් කොහොමද මේ ආදායම් එන්නේ? මොකද මොහු බලයටපත් වෙද්දී මව් පාර්ශවයෙන් ස්පාඤ්ඤ කොහොමත් අයිති වෙනවා. පිය පාර්ශවයෙන් නෙදර්ලන්තය අයිති වෙනවා. අපි මේ කතා කරන කාලෙදී නෙදර්ලන්තය කියන රට හැදිලා නැහැ. බෙල්ජියම කියන රට හැදිලා නැහැ. මේ ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය කියන කතාව අවසන් වෙද්දී තමයි මේ රටවල් නිර්මාණය වීම සිදු වෙන්නේ. එතකොට නෙදර්ලන්ත භූමිය තුලින් වෙනදාම් සිදු කරද්දී මිනිස්සු අධික බදු මුදලක් අය කරගන්න. ඒ බදු මුදලෙන් සම්පූර්ණයෙන් පෝෂණය වෙන ස්පාඤ්ඤ. ඉතින් එහෙම පෝෂණය වෙන Tamanට සෑහෙන ආර්ථික හයියක් ලබා දෙන නෙදර්ලන්තයේ පවා ඒ ලැබෙන ආදායමෙන් පවා ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ මේ විදේශීය යුද්ධ නිසා. ඉතින් නෙදර්ලන්තයේ පවා රජුට විරුද්ධ වෙලා සමහර අවස්ථාවල කැරලි ගහන්න උත්සාහ කරලා තියෙනවා. මෙහෙම පස්වෙනි චාල්ස් යුද්ධ රෝම අධිරාජ්‍යයට එරෙහිව විදේශ වලින් එල්ලවුණු තර්ජන අතරින් එල්ලවුණු ප්‍රබලම තර්ජනයක් ප්‍රංශය. ප්‍රංශයේ වෙද්දි පාලකයා පළවෙනි ෆ්‍රැන්සිස් රජතුමා. ප්‍රංශයේ පළවෙනි ෆ්‍රැන්සිස් රජතුමාගෙන් සෑහෙන අභියෝගයක් එල්ල වුණා. ප්‍රංශයේ පළවෙනි ෆ්‍රැන්සිස් රජතුමා ශුද්ධ රෝම අධිරාජ්‍යය බවට පත්වීමේ තරඟයට එනවා. පළවෙනි ෆ්‍රැන්සිස් සහ පස්වෙනි චාල්ස් කියන දෙන්න තමයි ශුද්ධ රෝම අධිරාජ්‍යය සඳහා ඒ තරඟයට ඉදිරිපත් වෙන්නේ. එතනින් ප්‍රංශයේ පළවෙනි ෆ්‍රැන්සිස් පෙරදෙනවා. මොහු තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ හින්දා කොහොමද ස්වභාවික තරහක් තිබුණ මොහොත් එක්ක. මොනියම් හෝ අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන්ම පස්වෙනි චාල්ස් යුද්ධ රෝම අධිරාජ්‍යයට පහර දෙන මට්ටම තිබුණේ. මේ හේතුවත් එක්ක බර්ගන්ඩිය පිළිබඳ නැත්නම් බර්ගන්ඩිය කියන ප්‍රදේශය පිළිබඳ ගැටුමක් නිර්මාණය වෙනවා. අර ස්වභාවික තරහත් එක්ක. බර්ගන්ඩිය හා සම්බන්ධව ඇතිවෙන ගැටුමේදී පේවියා සටන සිද්ධ වෙනවා. පේවියා සටනින් ප්‍රංශය පෙරදෙනවා. පෙරදුනාට පස්සේ මැඩ්‍රිඩ් කියන ගිවිසුම අත්සන් කරනවා. මැඩ්‍රිඩ් ගිවිසුම අත්සන් කරලා පළවෙනි ෆ්‍රැන්සිස් රජතුමාව හිරේ දාලා තියාගන්නේ ඔහුව නිදහස් කරනවා. ඒ ගිවිසුමට අනුව එතනින් එහාට වැඩ කරන්න ඕන ආපහු සටන් වලට එන්න බෑ කියලා ඉවර වෙලා. එහෙම මැඩ්‍රිඩ් ගිවිසුමෙන් ඔහුව නිදහස් කරනවා. එතකොට පළවෙනි ෆ්‍රැන්සිස් ප්‍රංශයේ පළවන ෆ්‍රැන්සිස් සටනින් පෙරදුනා නම් ඔහුට එතනින් එහාට අත්සන් කරපු ගිවිසුමට අනුව මැඩ්‍රිඩ් ගිවිසුමට අනුව ප්‍රංශයේ පළවන ෆ්‍රැන්සිස් වැඩ කරන්න ඕන. හැබැයි ඔහු එහෙම වැඩ කළේ නැහැ. ඒ හින්දා මොහුට සිදු වුණා පස්වන චාල්ස් යුද්ධ රෝම අධිරාජ්‍යයට සිදු වුණා නැවත වතාවක් යුද්ධ කරන්න. පළවෙනි ෆ්‍රැන්සිස් එක්ක. නැවත වතාවක් යුද්ධ කරනවා. නැවත වතාවක් යුද්ධ කරලා ඔහුව පරාජය කරලා කැම්බ්‍රේ ගිවිසුම අත්සන් කරනවා. කැම්බ්‍රේ ගිවිසුම අත්සන් කරලා යුද්ධය නතර කරනවා. එතනින් එහාට පළවන ෆ්‍රැන්සිස් ලොකු තර්ජනයක් එල්ල කරන්නේ නැහැ. නමුත් ප්‍රංශයෙන් එල්ල වුණු තර්ජනය නතර වෙන්නේ නැහැ. යුද්ධය පටන් ගන්නේ පස්වෙනි චාල්ස් සහ පළවන ෆ්‍රැන්සිස්. ඒ දෙන්නගේ කාලේ ගිවිසුම් අත්සන් කරගෙන පොඩ්ඩක් යුද්ධෙන් නිමුණට මේ රටවල් දෙක අතර ඇති වුණු යුද්ධේ අවසන් වෙන්නේ නැහැ. එතනින් එහාට බලයටපත් වෙන අනුගාමිකයොත් ඒ යුද්ධ කරගෙන ගියා. ඒ කියන්නේ ස්පාඤ්ඤ සහ ප්‍රංශය අතර දිගින් දිගට යුද්ධයක් ඇවිලෙනවා. මේ යුද්ධය අවසන් වෙන්නේ 30 අවුරුදු යුද්ධෙන්. 30 අවුරුදු යුද්ධය අවසන් වෙනකම් මේ යුද්ධ මාලාව එක එක විදිහට අඩු වැඩි විදිහට සැරෙන් සැරේ ක්‍රියාත්මක වුණා. එතකොට ප්‍රංශයෙන් අර්බුදයක් තිබුණා. ප්‍රංශයෙන් එල්ල වුණු අර්බුදය සම්පූර්ණයෙන්ම නිමෙන්නේ නැතුව දිගටම තිබුණා. ඒ වගේම විදේශීය යුද්ධ අතර තිබුණු තව එක ගැටලුවක් ඒ තමයි ඔටෝමන් තුර්කිවරුන්ගෙන් එල්ල වුණු අර්බුදය. ඒකත් කොහොම හරි පාලනය කරගන්න පුළුවන් වෙනවා පස්වෙනි චාල්ස් යුද්ධ රෝම අධිරාජ්‍යයට සුලෙයිමාන් එක්ක ගිවිසුමක් අත්සන් කරලා. එතනින් එහාට තුර්කිවරුන්ගෙන් එල්ල වුණු තර්ජනයත් පොඩ්ඩක් නිමා ගන්නවා. ප්‍රංශයේයි එංගලන්තයේයි පසුකාලීනව ලාබාල පාලකයෝ බලයටපත් වෙනවා. ලාබාල පාලකයෝ බලයටපත් වුණු හින්දා ලොකු යුද්ධවලට ඒගොල්ලෝ එන්නේ නැහැ. අන්න පැවතුණු යුද්ධ මාලාව සෑහෙන දුරකට නිවෙන්න පටන් ගන්නවා. හැබැයි දිගින් දිගට යුද්ධ කරපු හින්දා නොනවතින යුද්ධ මාලාවක් කරගෙන ගියා විදේශීය යුද්ධ මාලාවක්.
මේ නොනවතින යුද්ධමාලාව දිගින් දිගට මෙහෙම යුද්ධමාලාවක් කරපු නිසා පස්වෙනි චාල්ස් යුදරෝම අධිරාජ්‍යයාගේ ඒ වෙද්දී සෞඛ්‍ය හොඳටම පිරිහිලා තිබුණේ. ඒ හින්දා මොහු එතනින් එහාට තව දුරටත් රාජ්‍ය පාලන කටයුතු කරන්නේ නැතිව මෙයා ඉස්පාඤ්ඤ ප්‍රදේශ නැත්නම් තමන් විසින් පාලනය කරපු ප්‍රදේශ කොටස් දෙකකට බෙදනවා. කොටස් දෙකකට බෙදන්නේ එකක් දරුවට. එක කොටසක් දරුවට පිලිප්ට. ඒ වගේම අනෙත් කොටස ෆර්ඩිනන්ඩ් මොහුගේ සහෝදරයාට ෆර්ඩිනන්ඩ් කුමාරයාට කියලා කොටස් දෙකකට බෙදලා දෙනවා. ඊට පස්සේ ඇති වුණු ඒ ආවේග සහ ඒ තිබුණු තත්වය එක්ක මොහු රජකම නැත්නම් අධිරාජ්‍ය තනතුරු අත්හැරලා දාලා තාපසාරාමයකට යනවා. තාපසාරාමයකට ගිහිල්ලා තවත් අවුරුදු 2ක් තාපසාරාමය තුල ජීවත් වෙලා ඊට පස්සේ තමයි ඔහු තාපසාරාමේදී මරණයටපත් වෙන්නේ. කොහොම හරි ඉස්පාඤ්ඤේ ජාතික රාජ්‍ය නිර්මාණය වීම කියන ගමනේ ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය යුවළගෙන් පස්සේ ඒ දෙපළගේ මුණුබුරා පස්වන චාල්ස් යුදරෝම අධිරාජ්‍යයා සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලා සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දීලා ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍යයක් දක්වා යන්න ඕන ගමනේ සෑහෙන කාර්යභාරයක් ඉටු කරලා තාපසාරාමයක් තුල Tamanගේ අවසාන හුස්ම හෙළනවා. මොහුගෙන් පස්සේ ඉස්පාඤ්ඤ ජාතික රාජ්‍ය දක්වා අරගෙන යන ඊළඟ චරිතය බවට පත් වෙන්නේ දෙවන පිලිප්. එහෙම නැත්නම් පස්වන චාල්ස් යුදරෝම අධිරාජ්‍යයාගේ දරුවා. ඇත්තටම මම මේට ඉස්සෙල්ලත් කිව්වා ඉස්පාඤ්ඤ කියන්නේ ආරම්භක මොහොතේදීම සෑහෙන ප්‍රදේශයක බලය අල්ලගෙන තිබුණු ප්‍රදේශයක්. බලය අල්ලගෙන තිබුණු රටක්. ඒතර තවත් මොනවද එහෙනම් අල්ලගන්න තියෙන්නේ? සෑහෙන ප්‍රදේශයක බලය අල්ලගත්ත පළියට ඒ අල්ලගත්ත හැම ප්‍රදේශයක්ම ඉස්පාඤ්ඤ කියන්න බෑනේ. එයා එන්න ඕන නිශ්චිත සීමාවකට එන්න ඕන. දැන් මේ අල්ලගෙන තිබුණු සමහර ප්‍රදේශයට අහිමි වෙනවා. අහිමි වෙලා නිශ්චිත සීමාවකට එනවා එයා. පස්වෙනි දෙවෙනි පිලිප් රජතුමාගේ රාජකාලයේ වෙද්දී එයා නිශ්චිත සීමාවකට ටික ටික ඇවිල්ලා මෙන්න මේක තමයි ඉස්පාඤ්ඤ කියන භූමිය. අන්නේ මට්ටමට පැමිණීම සිදු වෙනවා. දෙවෙනි පිලිප් රජතුමා බලයට පත් වුණාට පස්සේ විවාහ සම්බන්ධතා ටිකක් පටන් ගන්නවා. තමන්ගේ බලය වැඩි කරගන්න. එංගලන්තේ මේරි ටියුඩර් කුමරිය විවාහ කරගන්නවා. මුලින්ම විවාහ කරගන්නේ එංගලන්තෙන් මේරි ටියුඩර් කුමරිය. හැබැයි ඒ විවාහය අසාර්ථක වෙනවා. එංගලන්තේ මේරි ටියුඩර් කුමරියගේ විවාහය අසාර්ථක වුණු හින්දා ප්‍රංශයේ එලිසබෙත්ව විවාහ කරගන්නවා. ප්‍රංශයෙන්. හැබැයි ඒත් එතනින් රාජ උරුමකාරයෙක් කරගන්න බැරි වෙනවා. ප්‍රංශ එලිසබෙත් කුමරියගේ විවාහයත් වැඩක් නැහැ. ඊට පස්සේ ඔස්ට්‍රියාවෙන් ඈන් කුමරිය විවාහ කරගන්නවා. ඇයි මේ හැම තැනීම විවාහ සම්බන්ධතා නිර්මාණය කරගත්තේ? ශක්තිමත් රාජ උරුමකාරයෙක් හදාගන්න ඕන. ඒ රාජ උරුමකාරයාට තවත් කොහේ හරි රාජ්‍යයක හයිය තියෙන්න ඕනේ. ඒ නිසා තමයි එහෙම ශක්තිමත් විවාහ සම්බන්ධතා ටිකක් ඇති කරගන්න උත්සාහ කළේ. මොහු රෙපරමාදුව මර්ධනය කරන්න උත්සාහ කරනවා තාත්තා වගේ. රෙපරමාදුව මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඒ රෙපරමාදුව මර්ධනය කරන්න මොහු උත්සාහ කිරීම මත නෙදර්ලන්තයේ ස්වභාවික සතුරෙක් බවට පත් වෙනවා. පළවෙනි චාල්ස්ගේ අවශ්‍යතාවය වුණේ තමන් විදේශිකයෙක් හින්දා පෘතුගාලෙන් ඉසබෙලාව විවාහ කරගෙන ඒ නිසා ලැබෙන දරුවා ඉස්පාඤ්ඤ ජාතිකයෙක් විදියට හදාගන්න එක. පළවෙනි චාල්ස් නෙදර්ලන්ත ජාතිකයෙක්. නමුත් ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ දරුවා ඉස්පාඤ්ඤ ජාතිකයෙක් විදියට හදාගන්න. ඉතින් මොහු හැදුනේ ඉස්පාඤ්ඤ ජාතිකයෙක් විදියට. ඉස්පාඤ්ඤ ජාතිකයෙක් විදියට හැදුණු මොහු රෙපරමාදුව මර්ධනය කරන්න කටයුතු කළා. කොටින්ම කිව්වොත් නෙදර්ලන්ත ජාතිකයෙක් විදියට හැදුණු නෙදර්ලන්ත ජාතිකයෙක් වුණු පස්වෙනි චාල්ස්ට විරුද්ධව ඔහු රෙපරමාදුව මර්ධනය කරන්න ගියපු හින්දා ඔහුටත් විරුද්ධව මේගොල්ලෝ එහෙම නැත්නම් නෙදර්ලන්ත ජාතිකයන් කැරලි ගහන්න උත්සාහ කළා නම් ඉස්පාඤ්ඤ ජාතිකයෙක් විදියට හැදුණු දෙවෙනි පිලිප්ට විරුද්ධ වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. කොහොම හරි නෙදර්ලන්තය විසින් දෙවෙනි පිලිප්ට සෑහෙන තර්ජනයක් කියලා කරනවා. රෙපරමාදුව මර්ධනය කිරීමට යාම මත ඒකේ ගැටලුව එන්නේ පසුකාලීනව. ඒ මොහොතේම ලොකු ගැටලුවක් එන්නේ. නමුත් පසුකාලීනව ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොහොත අපි මේ කතා කරන කාල සීමාවේ ලෝකයේ හොඳම නාවික හමුදාවේ හිටිය ඉස්පාඤ්ඤයට දෙවෙනි පිලිප් ඉස්පාඤ්ඤ මේගොල්ලන්ට තමයි නැත්නම් ඉස්පාඤ්ඤ ජාතිකයන්ට තමයි ඉස්පාඤ්ඤයට හොඳම නාවික හමුදාවේ හිටිය ඉස්පාඤ්ඤ ආමිඩාව කියලා කිව්වේ. එංගලන්තේ මේරි ටියුඩර්
කුමරියගෙන් පස්සේ එලිසබෙත් කුමරිය රජ වෙනවා. එලිසබෙත් රජ වුණාම මේ ඇති වුණු ප්‍රශ්නත් එක්ක නෙදර්ලන්තයටත් ඒගොල්ලෝ සහයෝගය දෙනවා. එලිසබෙත් රජින විසින් ඉස්පාඤ්ඤයට අයිති නැව් කොල්ල කන්න පටන් ගන්නවා. ඉස්පාඤ්ඤ ඇමරිකානු ප්‍රදේශවලට ගිහිල්ලා ඒවා ගවේෂණය කරලා ඒ ප්‍රදේශවල තියෙන සම්පත් නැව්වල පටවගෙන මං කිව්ව හොඳම නාවික හමුදාව ඉන්නේ ඒගොල්ලන් ඉස්පාඤ්ඤයට. හොඳ නැව් කණ්ඩායමක් ඉන්නවා. ඒ නැව්වල ඒ භාණ්ඩ පටවගෙන අරගෙන එනවා. එංගලන්තයේ එලිසබෙත් මහරජින මේවා කොල්ල කණ්ඩ මුහුදු කොල්ල කරුවෝ දැම්මා. ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ඒ වගේම ෆෝකින්ස් වගේ මුහුදු කොල්ල කරුවෝ දැම්මා දාලා ඒගොල්ලෝ අතරමඟ ඉඳගෙන මේවා කොල්ල කනවා. මෙම එංගලන්තය සහ දෙවෙනි පිලිප් අතර ඉස්පාඤ්ඤ දෙවෙනි පිලිප් අතර පොඩි ගැටුමක් හැදීගෙන ගියා. මොකද රෙපරමාදුව මෙයා මර්ධනය කරන්න යනවනේ. එතකොට නෙදර්ලන්තේ තරහයි ඒ වගේම එංගලන්තයේත් රෙපරමාදු ඒගොල්ලෝ එකතු වෙලා තමයි දැන් මෙයාට විරුද්ධව මේ දේ කරන්නේ. මේ නැව් කොල්ල කෑම කරන්නේ. හොඳම නාවික හමුදාව මේගොල්ලන්ට. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ නේ. දාන ආමෙඩාව. මේ නැව් කොල්ල කන කට්ටියන්ව පරාජය කරන්න ඒගොල්ලන්ට පහර දෙන්න දාන ආමෙඩාව. හැබැයි ඉස්පාඤ්ඤයට ලොකු අපකීර්තියක් අත්වෙන සිදුවීමක්. ඒ තමයි එලිසබෙත් මහරජයන්ට පුළුවන් වෙනවා. එංගලන්තයේ එලිසබෙත් මහරජයන්ට පුළුවන් වෙනවා ඒ වෙදි ලෝකයේ අංක 1 නාවික හමුදාව ඉස්පාඤ්ඤ ආමෙඩාව පරාජය කරන්න. ඒත් එක්ක ඉස්පාඤ්ඤයට සෑහෙන කැලලක් ඇති වෙනවා. අපකීර්තියක් කැලලක් විතරක් නෙමේ ඉස්පාඤ්ඤයේ බලය සෑහෙන බිඳ වැටෙනවා ආමෙඩාව පරාජයට පත්වීමත් එක්ක. ඉස්පාඤ්ඤ බලය බිඳ වැටෙන්න බලපාපු තවත් එක සිදුවීමක්. ඒ තමයි නෙදර්ලන්තයේ වුණු සිදුවීම. නෙදර්ලන්තයේ ඒ වෙද්දි පාලනය කළේ බර්ගන්ඩි ආධිපාදවරයා. බර්ගන්ඩි ආධිපාදවරයාගෙන් පස්සේ ඒ පරපුරේ අයට තමයි නෙදර්ලන්ත ප්‍රදේශ අයිති වෙන්න තිබුණේ. නමුත් මොහුට ඥාතීත්වයක් තියෙනවානේ. මොහුට ඥාතීත්වයක් තියෙනවා. ඒ හින්දා දෙවෙනි පිලිප් උත්සාහ කරනවා නෙදර්ලන්ත ප්‍රදේශ ඔහුට අරගන්න. හැබැයි ඉස්පාඤ්ඤ ජාතිකයෙක් විදිහට හැදුණු දෙවන පිලිප්ට තිබුණු නෙදර්ලන්තයේ තිබුණු හිමිකාරීත්වයට වඩා ඒ වෙද්දි නෙදර්ලන්තයේ හිටපු බර්ගන්ඩි ආධිපාදවරයාට තියෙන හිමිකාරීත්වය වැඩි. මොහු නිකන් නෙදර්ලන්තයේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න උත්සාහ කළේ. ඉතින් ඒක ඒ හේතුවත් එක්ක නෙදර්ලන්තය සෑහෙන්ට දෙවෙනි පිලිප් සමග ගැටුමක් හදා ගන්නවා. ඒක තවත් වර්ධනය වෙනවා. ඇල්කෙබෙලා බද්ද. මොකද නෙදර්ලන්ත ආදායමෙන් වෙළඳාම තුලින් ලබා ගන්න ආදායමෙන් සෑහෙන බදු මුදලක් ඉස්පාඤ්ඤයට යනවා. ඒතකොට නෙදර්ලන්තයට අවශ්‍යයි මේ තමන්ගේ ප්‍රදේශය තුලින් ඉස්පාඤ්ඤයට යන මුදල නතර කරගන්න අවශ්‍යයි. ඒ මදිවට ඉස්පාඤ්ඤ රජ කෙනෙකුට නෙදර්ලන්ත භූමිය අයිති වුණොත් කවදාකවත් ඔළුවක් උස්සන්න වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි බර්ගන්ඩි ආධිපාදවරයාට සහ ඔහුගේ පරපුරේ කට්ටියන මේක දීලා දාන එක. මොකද ඇල්කෙබෙලා බද්ද කියන්නේ භාණ්ඩයක් අලෙවි වෙන සෑම මොහොතේදීම රජයට බද්දක් ගෙවන්න ඕන. ඉතින් නෙදර්ලන්තයේ තුල භාණ්ඩයක් අලෙවි වෙන සෑම වාරයකදීම රජයට බදු ගෙවන්න ඕන. ගොවියාගෙන් තොග වෙලෙන්දෙක් ගන්නවා නම් එතනදී බදු අය කරනවා. තොග වෙලෙන්දාගෙන් සාමාන්‍ය වෙලෙන්දෙකුට යනවා නම් එතනදිත් බදු අය කරනවා. එතන සාමාන්‍ය මිනිස්සෙක් අය කරද්දි නැවත වතාවක් බදු අය කරනවා. භාණ්ඩයක් අලෙවි වෙන සෑම අවස්ථාවකදීම අය කරු බද්දා. ඉතින් මේ හැම බදු මුදලක්ම යන්නේ කාටද? ඉස්පාඤ්ඤයට. ඉතින් මේ හේතු හින්දා රාජ්‍ය උරුමයට අත ගහන්න උත්සාහ කළා. ඇල්කෙබෙලා බද්ද ගවන්න සිදු වුණා. මේ හේතු හින්දා නෙදර්ලන්තය ඉස්පාඤ්ඤයට එරෙහිව සටන් කරන්න සූදානම් වෙනවා. නෙදර්ලන්ත ප්‍රදේශ 14ක් එකතු වෙලා ගෙන්ට්හි සම්මේලනයක් ඇඳවෙනවා. ගෙන්ට්හි සම්මේලනයක් ඇඳවලා මේ ප්‍රදේශ 14 එකතු වෙලා දැන් ඉස්පාඤ්ඤයට විරුද්ධව සටන් කරන්න සූදානම් වෙද්දී ඉස්පාඤ්ඤය ඇරාස් කියලා සමතයක් හඳුන්වා දීලා ඇරාස් සමතය තුලින් අර ප්‍රදේශ 14න් ප්‍රදේශ 7ක් තමන්ගේ පැත්තට හරව ගන්නවා. ඔක්කොම එකතු වුණා ප්‍රදේශ 14. ඒ ප්‍රදේශ 14න් ප්‍රදේශ 7ක් තමන්ගේ පැත්තට හරව ගන්න පුළුවන් වෙනවා ඉස්පාඤ්ඤයට. ඉතිරි ප්‍රදේශ 7 යුට්ටඩ් ගිවිසුමෙන් ශක්තිමත් වෙලා එකතු වෙලා ගිවිසුම ගහගෙන මේ ප්‍රදේශ 7 ශක්තිමත්ව ඉස්පාඤ්ඤයට විරුද්ධව සටන් කරනවා. නිදහස වෙනුවෙන්. ඒකට නායකත්වය ලබා දෙන්නේ ඔරේන්ජ් විලියම්, නිශ්ශබ්ද විලියම් කියලාත් කියනවා. කොහොම හරි ප්‍රදේශ 14ක් එකතු වෙලා මේ දේ කරන්න ගියාට
ප්‍රදේශ 14ටම එකතු වෙලා මේ දේ කරන්න බැරි වෙනවා. ගෙන්ටි සම්මේලනය තුලින් ප්‍රදේශ 14 එකතු වුණා. ඇරාස් සමතය තුලින් ප්‍රදේශ 7ක් කඩලා අයින් කරන්න පුළුවන් වුණා ඉස්පාඤ්ඤයට. ඉතිරි ප්‍රදේශ 7 යුට්‍රෙඩ් ගිවිසුමේ ශක්තිමත් වෙලා ඔරෙන්ජි විලියම් කුමාරයා යටතේ එහෙම නැත්නම් නිශ්ශබ්ද විලියම් කුමාරයා යටතේ දිගින් දිගටම යුද්ධ කරනවා. ඔහු මැරෙනවා. ඔහු මැරුණාත් එංගලන්ත ආධාර ඒගොල්ලන්ට ලැබෙනවා, නෙදර්ලන්තයට ලැබෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය නෙදර්ලන්තයට දිනන්න පුළුවන් වෙනවා. නෙදර්ලන්තයේ ජයග්‍රහණය කරනවා. ඒ භූමිය ජයග්‍රහණය කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. ඒත් එක්ක යුරෝපා සිටීමට තව රටවල් දෙකක් එකතු වෙනවා. එකක් බෙල්ජියම, අනිත් එක නෙදර්ලන්තය. ඒ ප්‍රදේශ ටික අහිමි වෙද්දී මේ යුද්ධ මාලාව අවසන් වෙද්දී ඉස්පාඤ්ඤයත් තමන්ගේ ස්වභාවික දේශ සීමා මට්ටමට ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ යුරෝපා සිටියමට තව රටක් නිශ්චිත සීමාවක් සහිතව එකතු වෙනවා. ඒ තමයි ඉස්පාඤ්ඤය. එහෙනම් පටන් ගත්තේ ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා රාජකීය යුවළගෙන්. ෆර්ඩිනන්ඩ් සහ ඉසබෙලා කියන රාජකීය යුවළගෙන් පටන් අරගෙන ඊට පස්සේ පස්වෙනි චාල්ස් යුද්ධරෝම අධිරාජ්‍යයා යටතේ සෑහෙන ප්‍රශ්න තොගයකට මුහුණ දුන්නු ඉස්පාඤ්ඤය දෙවෙනි පිලිප් රජතුමාගේ රාජ්‍ය කාලයේදී නිශ්චිත සීමාවකට ඇවිල්ලා යුරෝපා සිටියමේ නිශ්චිත සීමාවක් සහිත ජාතික රාජ්‍යයක් බවට ඉස්පාඤ්ඤය පත් වෙනවා. අපි ඊළඟට කතා කරගමු ප්‍රංශ ජාතික රාජ්‍ය නිර්මාණය වුණේ කොහොමද කියලා. සියලු දෙනාටම ආයුබෝවන්.